මේ 2022 තියරි පන්තියේ ළමයින්ගේ පේපර් ක්ලාස් එක. ඉතින් අපි අද පටන් ගන්නේ තුන්වෙනි පේපර් එක. හරි? තුන්වෙනි MCQ පේපර් එක. මම ඉස්සරහට MCQ වලට අමතරව ව්‍යුහගත ප්‍රශ්න, රචනා ප්‍රශ්න එමත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් අපි දැනට MCQත් එක්ක ඉස්සරහට යමු. මේ මාසේ අන්තිමට නොවැම්බර් මාසේ අන්තිමට වගේ අපේ පන්තියන ළමයින්ට අපි යාන්ත්‍ර විද්‍යාව මුල් කොටසට අදාළව පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාවක් කරනවා. මොකද අපේ පාඩමේ තව පොඩ්ඩයි ඉතුරු වෙලා තියෙන්නේ. කියන්නේ යාන්ත්‍ර විද්‍යාව රේඛීය චලිතයට අදාළව තව පොඩ්ඩයි තියෙන්නේ. ඒ ටික ඉවරුනාට පස්සේ මම යාන්ත්‍ර විද්‍යාවට අදාළව විභාග ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි? මම කියන්නේ ව්‍යුහගත සහ රචනා ප්‍රශ්න. MCQ ටික අපි මේ විදිහටම පේපර් ක්ලාස් එක විදිහට කරගෙන යමු. හරි? රයිට් අපි යම් පළවෙනි ප්‍රශ්නෙට පහත දැක්වෙන කුමක් SI පද්ධතියේ මූලික ඒකකයක් නිරූපණය නොකරයිද කියලා අහන්නේ. දැන් SI පද්ධතියේ මූලික ඒකකයක් කිව්වම අපි දන්නවා මූලික භෞතික රාශි 7ක් තියෙනවා. ඊට අදාළව මූලික ඒකක මූලික ඒකක 7ක් තියෙනවා. මූලික ඒකක වලට අදාළව මාන තියෙනවා. පරිපූරක ඒකක දෙකක් තියෙනවා. හැබැයි පරිපූරක ඒකක වලට මාන නැහැ. ওই ටික අපි සාමාන්‍යයෙන් දන්නවා. දැන් මෙතන දීලා තියෙන්නේ පළවෙනි උත්තරේ මීටර්. මීටර් කියන්නේ දිගමනින මූලික ඒකකය. දෙවැනි උත්තරේ දීලා තියෙන්නේ නිව්ටන්. දැන් නිව්ටන් කියන්නේ මූලික ඒකකයක් නෙමෙයි. නිව්ටන් කියන්නේ විශේෂ නාම සහිත ඒකකයක්, ව්‍යුත්පන්න ඒකකයක්. බලය මනින SI ඒකකය තමයි නිව්ටන්. හැබැයි නිව්ටන් කියන්නේ මූලික ඒකකයක් නෙමෙයි. ඒ නිසා පළවෙනි ප්‍රශ්නෙට අදාළව මූලික ඒකකයක් නොවන්නේ නිව්ටන්. හරිනේ? තුන්වෙනි උත්තරේ කිලෝග්‍රෑම් මූලිකයි. හතරවෙනි උත්තරේ තප්පර මූලිකයි. පස්වෙනි උත්තරේ කෙල්වින් මූලිකයි. කිලෝග්‍රෑම් කියන්නේ ස්කන්ධය මනින මූලික ඒකකය, තප්පර කියන්නේ කාලය මනින මූලික ඒකකය, කෙල්වින් කියන්නේ උෂ්ණත්වය මනින මූලික ඒකකය. හරි? අපි දෙවෙනි ප්‍රශ්නෙට ගියොත් පහත් සඳහන් ඒවායින් කුමක් SI ඒකකයක් නොවන්නේද? මොකක්ද අහනවා SI ඒකකයක් නොවන්නේ? පළවෙනි එක කිලෝග්‍රෑම්, දෙවෙනි එක මීටර්, තුන්වෙනි එක තප්පර, හතරවෙනි එක ඇම්පියර්. ඒ ඔක්කොම SI ඒකක. ඇම්පියර් කියන්නේ විද්‍යුත් ධාරාව මනින SI ඒකකය, මූලික ඒකකයක්. පස්වෙනි එක K. පස්වෙනි එක දීලා තියෙන්නේ K, සිම්පල් K. සිම්පල් K කියන්නේ උපසර්ගයක්. කිලෝ කියන එක. සිම්පල් K කියන්නේ කිලෝ. ඒක SI ඒකකයක් නෙමෙයි. මේක උපසර්ගයක්. කැපිටල් K වුණා නම් කෙල්වින්. හරිනේ? ඒ නිසා දෙවෙනි ප්‍රශ්නට අදාළව SI ඒකකයක් නොවන්නේ සිම්පල් K. පස්වෙනි උත්තරේ. තුන්වෙනි එක කිලෝවොට් පැයක් සමාන වනුයේ. කිලෝවොට් පැයක්. කිලෝවොට් පැය කියන්නේ ඇත්තරම ශක්තිය මනින ඒකකයක්. අපි දන්නවා ශ්‍රමතාව කියන්නේ කාර්ය බෙදීම කාලය. ශ්‍රමතාව මනින ඒකකය අපිට ගන්න පුළුවන් වොට්, රයිට්? ශ්‍රමතාව මනින SI ඒකකය වොට්. කාර්ය මනින SI ඒකකය ජූල්. කාලය මනින SI ඒකකය තප්පර. එතකොට හරස් ගුණිතය දැම්මොත් ජූල් සමානයි වොට් තප්පර. දැන් අපි ශ්‍රමතාව වොට් වලින් නැතුව කිලෝ වොට් වලින් මැන්නොත් කිලෝවොට්, කාලය තප්පර වලින් නැතුව පැය වලින් මැන්නොත් ශ්‍රමතාව කිලෝවොට් වලින්, කාලය පැය වලින් මැන්නොත් අපට එතනින් ලැබෙන්නේ ශක්තියම තමයි. හරිනේ? ජූල් කියන්නේ වොට් තප්පර. මම වොට් වෙනුවට කිලෝවොට් භාවිතා කරොත්, තප්පර වෙනුවට පැය භාවිතා කරොත් මේ තියෙන්නේ ශ්‍රමතාව ගුණ කිරීම කාලය. ශ්‍රමතාව කාලයෙන් ගුණ කරාම අපට ලැබෙන්නේ ශක්තිය. එතකොට කිලෝවොට් පැය එකක් කිව්වොත් කිලෝවොට් පැය එකක් කියන්නේ කිලෝවොට් කිලෝ කියන්නේ 10/3යි වොට්. කිලෝ කියන්නේ 10/3යි වොට්. පැය කියන්නේ 3600යි තප්පර. හරිනේ? කිලෝ කියන්නේ 10/3යි වොට්. පැය කියන්නේ 3600යි තප්පර. එහෙනම් මේක සුළු කරොත් අපිට ලැබෙන්නේ 3.6යි
10/6යි වොට් තප්පර. තොර වොට් තප්පර කියන්නේ ජූල්. වොට් තප්පර කියන්නේ ජූල්. එහෙනම් 3.6යි 10/6යි ජූල්. මේ තමයි කිලෝවොට් පැය එකක් ජූල් වලින්. හරිනේ? කිලෝවොට් පැය එකක් ජූල් වලින්. පැහැදිලිද? උත්තරේ 4. හතරවෙනි ප්‍රශ්නේ පරීක්ෂණයකදී අරය සිම්පල් A1 V වේගයකින් වැටෙන ගෝලයක් මත ඇතිවන F නම් ඝර්ෂණ බලය F සමානයි KAV වර්ග සූත්‍රයෙන් දෙන බව සොයාගෙන ඇත. අරය A1 V වේගයෙන් වැටෙන ගෝලයක් මත ඇති F නම් ඝර්ෂණ බලය. චලිතයට විරුද්ධව මේ ගෝලයට ලැබෙන ඝර්ෂණ බලය සමානයිලු KAV වර්ග ඝර්ෂණ බලය. මේක ගැන අපි ඉස්සරහ පාඩමකදී කතා කරනවා දුෂ්‍රාවීතාව. දැන් මෙතන F කියන්නේ ඇත්තරම ඝර්ෂණ බලය දුෂ්‍රාවී බලය. අපි ඉස්සරහට මේක කතා කරනවා. අපේ ඉස්සරහට තියෙන පාඩමක් පදාර්ථයේ ගුණ දුෂ්‍රාවීතාව. හරි? අපි පස්සේ කාලෙක මේව කතා කරනවා. දැන් මෙතන ඝර්ෂණ බලය හෙවත් දුෂ්‍රාවී බලය KAV වර්ග වලින් තමයි ලැබෙන්නේ. කේවල මාන. එතකොට K උක්ත කරොත් F බෙදීම AV වර්ග කේවල මාන F වල මාන බෙදීම A වල මාන ගුණ කිරීම V වල මානවල දෙවෙනි බලය. ඔන්න ඔය විදිහට තමයි එන්නේ අපි මාන හෙව්වොත්. දැන් අපි මාන ආදේශ කරොත් මම ඊට බඳ නිසා මේ පැත්තට ගන්නවා. මේ ටික මකමු. අපි මාන ආදේශ කරොත් කේවල මාන සමානයි බලයේ මාන MLT ඍණ 2 අරය L ප්‍රවේගය LT ඍණ 1 හැබැයි ඒකේ දෙවෙනි බලය. ඒතර මේක සුළු කරොත් උත්තරේ එන්නේ ML ඍණ 2. ML ඍණ 2. උත්තරේ 2. හතරනේ. හතරේ උත්තරේ 2. ඊළඟ පස්වෙනි එක එක්තරා විද්‍යාඥයෙකු විසින් ඉදිරිපත් කරන ලද මිනුම් පද්ධතියක මූලික රාශි ලෙස බලය, ත්වරණය සහ කාලය යොදා ගන්නා ලදී. මේ අනුව ශක්තියේ මාන වනුයේ. දැන් අපි භාවිතා කරන මූලික මිනුම් පද්ධතියේ මූලික එකක 7ක් තියෙනවා. දිග, කාලය, ස්කන්ධය, ධාරාව, ඊළඟ උෂ්ණත්වය 7ක් තියෙනවා. අපි භාවිතා කරන මූලික ඒකක පද්ධතිය, මූලික මිනුම් පද්ධතිය. විද්‍යාඥයෙක් ඒ වගේ මූලික මිනුම් පද්ධතියක් ඉදිරිපත් කරලා තිනවා. එයාගේ මිනුම් පද්ධතියේ මූලික රාශි විදියට අරන් තින්නේ බලය, ත්වරණය සහ කාලය. දැන් අපේ මූලික මිනුම් පද්ධතිය ගැන නෙමෙයි කතා කරන්නේ. අලුත් මිනුම් පද්ධතියක්, නව මිනුම් පද්ධතියක්. ඒකේ මූලික භෞතික රාශි විදියට සලකලා තියෙන්නේ බලය, ත්වරණය, කැපිටල් A අරන් තින්නේ කාලය. ඔය ටික තමයි එයා මූලික භෞතික රාශි විදියට හඳුන්වලා තියෙන්නේ. හරි? එතකොට මෙන්න මේ මූලික භෞතික රාශි වලට අදාළව තමයි මේ ප්‍රශ්නේ යොමු කරන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්න නම් දැන් විභාගයට එනවා අඩුයි. නමුත් මම ඔයාලට අර පුරුදු වෙන්නත් එක්ක තමයි මේ ප්‍රශ්න දෙන්නේ. මේ වගේ වෙනස් විදිහේ දෙයක් ඇහුවොත් කොහොමද අපි හිතන්න ඕන කියන එක අපේ මූලික මිනුම් පද්ධතිය නෙමෙයි අලුත් මිනුම් පද්ධතිය. මූලික මිනුම් විදිහට අරන් දිනේ බලය, ත්වරණය සහ කාලය. හරි? ශක්තිය මාන අහන්නේ. අපි දන්නවා ශක්තිය හේවත් කාර්ය අපිට බලය විස්ථාපනයෙන් වැඩි කරොත් ශක්තිය ගන්න පුළුවන්. W සමාන Fx කාර්ය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. එතකොට ශක්තිය ලැබෙනවා බලය විස්ථාපනයෙන් ගුණ කරොත්.
විස්ථාපනය ගන්න අපි දන්නවා චලිත සමීකරණ දාන්න පුළුවන් s සමානයි ut ධන භාගයේ at වර්ග. ඔතන සමීකරණය නිවැරදි නම් වම් පැත්තේ දකුණු පැත්තේ මාන සමාන වෙන්න ඕන. ධන ලකුණෙන් සම්බන්ධ වූ පදවලත් මාන සමාන වෙන්න ඕන. එතකොට විස්ථාපනයේ මාන මෙන්න මේක වෙන්න ඕන. විස්ථාපනයේ මාන භාගය කියන්නේ ඉලක්කමක් at වර්ගයේ මාන වලට සමාන වෙන්න ඕන. එතකොට a කියන්නේ ත්වරණය, t කියන්නේ කාලය. එහෙනම් මෙතන ශක්තිය කියන්නේ බලය ගුණ කිරීම විස්ථාපනය, විස්ථාපනය කියන්නේ ත්වරණය ගුණ කිරීම කාලයේ වර්ග. හරිනේ? ශක්තිය කියන්නේ බලය ගුණ කිරීම විස්ථාපනය, විස්ථාපනය කියන්නේ ත්වරණය ගුණ කිරීම කාලයේ වර්ග. එහෙනම් ශක්තියේ මාන විදියට අපිට ගන්න පුළුවන් F a t වර්ග, F a t වර්ග. පැහැදිලි? උත්තරේ 5. උත්තරේ 5. ඊළඟට අපි යන් 6 වෙනි එකට මිනුම් උපකරණයක ප්‍රධාන පරිමාණය හා වර්ණීය පරිමාණය රූපේ පෙන්වා ඇත. උපකරණයේ කුඩාම මිනුම වන්නේ. දැන් මේකේ ප්‍රධාන පරිමාණයයි වර්ණීය පරිමාණයයි දිහා බලලා අපි තේරුම් ගන්න ඕන මොකක්ද මේකේ කුඩා මිනුම කියන එක. හරි. හොඳට බලන්න දැන් ප්‍රධාන පරිමාණය 4 වෙනි රේඛාව. 4 වෙනි රේඛාව ළඟින් තමයි වර්ණීය පරිමාණ බිඳුව පටන් ගන්න. 4 වෙනි රේඛාව ළඟින්. වර්ණීය පරිමාණයේ 20 වෙනි රේඛාව. වර්ණීය පරිමාණයේ 20 වෙනි රේඛාව. වර්ණීය පරිමාණයේ 20 වෙනි රේඛාව අවසන් වෙන්නේ ප්‍රධාන පරිමාණයේ 23 වෙනි රේඛාවට කිට්ටු වෙයි. 23 වෙනි රේඛාවට කිට්ටු වෙයි. එතකොට ප්‍රධාන පරිමාණයේ 4ත් 23ත් ආසන්නයි වර්ණීය පරිමාණයේ බිඳුවත් 20ට. එහෙනම් අපිට මෙතනින් තර්ක කරන්න පුළුවන් වර්ණීය කොටස් 20ක් සමානයි වර්ණීය කොටස් 20ක් සමානයි ප්‍රධාන කොටස් 19කට. වර්ණීය කොටස් 20ක් සමානයි ප්‍රධාන කොටස් 19කට. 4 23 බිඳුව 20 වර්ණීය 20ක් ප්‍රධාන 19ක්. එහෙනම් වර්ණීය කොටස් එකක් 19 බෙදීම 20යි. එහෙනම් කුඩා මිනුම අපි දන්නවා කුඩා මිනුම කියන්නේ ප්‍රධාන කොටසකින් අඩු කරන්න ඕන වර්ණීය කොටසක්. ප්‍රධාන කොටසකින් අඩු කරන්න වර්ණීය කොටසක්. වර්ණීය කොටසක්. මොකද වර්ණීය කොටස් එකක් 20න් 19. මේක සුළු කරොත් අපිට එන්නේ 20න් 1යි. 20න් 1යි. එහෙනම් කුඩා මිනුම ප්‍රධාන කොටසකින් 20න් 1යි. ඒක මම මෙතනට ගන්නම්. කුඩා මිනුම ප්‍රධාන කොටසකින් 20න් 1යි. ප්‍රධාන කොටසක් මිලිමීටර 1යි. එහෙනම් 0.05යි. 0.05යි. ඔය විදිහට අපිට කුඩා මිනුම හොයාගන්න පුළුවන්. හරි? සරි. ඊළඟට 7 වෙනි එක 50 සෙන්ටිමීටර පමණ දිගක සිදුවන මිලිමීටරයක ප්‍රමාණයේ කුඩා වෙනස් වීම මැන ගැනීම සඳහා පහත දක්වා ඇති කුමන ක්‍රමය හෝ උපකරණය භාවිතා කළ නොහැකිද කියලා අහනවා. සෙන්ටිමීටර් 50ක වගේ දිගක සිදුවන මිලිමීටර් 1ක වගේ කුඩා වෙනස් වීමක්. මම ඒකත් මකන්නම්. දැන් මේකේ තියෙන ඇත්තම සමහර උත්තර අපිට නිකන් එකපාරට හිතා ගන්න අමාරුයි. මේ කුමන ක්‍රමයේද උපකරණයේද ගන්න පුළුවන්ද බැරිද කියලා එහෙම හිතා ගන්න අමාරුයි සමහරලාට. අපි පොඩ්ඩක් බලමු. හොඳට අහගෙන ඉන්නකො. දැන් මිලිමීටර් 1ක වගේ කුඩා වෙනසක් ගැන කතා කරන්නේ සෙන්ටිමීටර් 50ක දිගක. එතකොට කොහොමත් මේකේ ආරම්භක දිග සෙන්ටිමීටර් 50ක් තියෙනවා. 50 සෙන්ටිමීටර් තියෙනවා. මේකේ පොඩි වෙනසක් ඇති වෙනවා මිලිමීටර් 1ක වගේ. පොඩි වෙනසක් මම පරිමාණයකට නෙමෙයි අඳින්නේ.
කුඩා වෙනසක් ඇති වෙනවා මිලිමීටර් එකක වගේ. හරිද? මිලිමීටර් එකක වගේ. එහෙම වුණොත් දල වශයෙන් මේක 50.1 සෙන්ටිමීටර. හරිනේ? 50.1 සෙන්ටිමීටර. අපිට මේ වෙනස් වීම මැනගන්න මීටර කෝදුව ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. මොකද මීටර කෝදුවේ කුඩා මිනුම මිලිමීටර එකක්. ඒ නිසා අපිට මීටර කෝදුවක් ගන්න පුළුවන්. ඒ වගේම අපට අවශ්‍ය නම් මේකට චලාන්වීක්ෂයක් ගන්නත් පුළුවන්. මොකද චලාන්වීක්ෂයෙන් ආරම්භක පාඨාංකය අරන් අවසාන පාඨාංකය අරන් පාඨාංක වෙනසින් අපට පුළුවන් කොච්චර වෙනස් වීමක් වුණාද කියලා දැනගන්න. එතකොට මීටර කෝදුව සහ චලාන්වීක්ෂය පිළිගත හැකි උත්තර. හරි? මීටර කෝදුවෙන් කොහොමත් 50ත් 51ත් මනින්න පුළුවන්. චලාන්වීක්ෂයෙන් ආරම්භක පාඨාංකය සහ අවසන් පාඨාංකය අරගෙන වෙනසින් අපිට ගන්න පුළුවන් කොච්චර වෙනසක් සිද්ධ වුණාද කියලා. අපි තුමු වෙනස මෙතනින් ඩෙල්ටා L වෙනස තුමු ඩෙල්ටා L අපිට මැනගන්න පුළුවන්. හරි? ඊළඟ ප්‍රශ්නේ මේ ගෝලමානයකින් මේක කරන්න පුළුවන්ද කියන එක. ඇත්තටම අපිට හැකියාවක් තියෙනවා ගෝලමානයෙන් මේක කරන්න. හැබැයි එතනදී අපි පොඩ්ඩක් ගෝලමානය හරවලා භාවිතා කරන්න ඕන. ඒ කියන්නේ අපිට පුළුවන් ගෝලමානය භාවිතා කරලා මෙන්න මේ වගේ ආධාරක පාද මම මෙතනින් ඇඳලා පෙන්නන්නම්. ආධාරක පාද අචලව පිහිටවලා ඔන්න ඔය පැත්තට ගෝලමානය භාවිතා කරන්න පුළුවන්. තොට ස්කෘප්පුව තියෙන ඔය විදියට ඔහොම රේඛීය පරිමාණය මෙතන වෘත්තාකාර පරිමාණය ඔය විදියට අපිට පුළුවන් ගෝලමානය භාවිතා කරලා මේ විදියට ගෝලමානය හරස් අතර තියලා ආරම්භක පාඨාංකය ගන්න. ඊළඟට පුළුවන් මේක දිග වැඩි වුණාට පස්සේ ගෝලමානය භාවිතා කරලා නැවත දෙවෙනි පාඨාංකය ගන්න. ඒතර ආරම්භක පාඨාංකයත් දෙවන පාඨාංකයත් අතර වෙනසින් අපිට පුළුවන් ඩෙල්ටා L මැනගන්න. ඒතර ගෝලමානය පොඩ්ඩක් පැත්ත හරවලා අචලව පිහිටුවන්න ඕන. මේ දිග වැඩි වෙන දණ්ඩ ආධාරක පාද අතරින් තමයි ගමන් කරන්නේ. දිග වැඩිවීම සිදු වෙන්නේ ආධාරක පාද අතරින්. අපිට ඒ ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන්. ඊළඟට අපි ගියොත් ලීවර ක්‍රමය. ඒකට එකපාරට හිතාගන්න අමාරුයි. නමුත් ලීවර ක්‍රමයක් මේ වගේමයි. අපිට පුළුවන් පොඩි ලීවර මූලධර්මයක් භාවිතා කරන්න. මෙතනට ස්පර්ශක තුඩක් වගේ තියලා ඔය වගේ හදාගන්න. ඔන්න ඔය විදියට ලීවරයක් මෙතන යම්කිසි දිග වැඩිවීමක් සිද්ධ වුණොත් ඊට අදාළව ලීවරේ ආනත වීමක් වෙනවා. ඔහොම ඒක කඩයියෙන් ඇඳලා පෙන්නන්න. ලීවරේ ආනත වීමක් වෙනවා. එතකොට මේ ලීවරේ ආනත වීමත් එක්ක මේ දර්ශකය මේ පැත්තට ආනත වීමක් වෙනවා. පැහැදිලි? එතකොට මේක ආනත වීමත් එක්ක දර්ශකය ආනත වීමෙන් අපට අදාළ පාඨාංකය ඩෙල්ටා L කීයද කියලා හොයාගන්න පුළුවන්. එතකොට ලීවර මූලධර්මය වුණත් භාවිතා කරන්න පුළුවන්. මේකේ දිග වැඩිවීම කොච්චරද කියලා මැනගන්න. පැහැදිලි? එතකොට මේකේ අපට ගන්න බැරි ක්‍රමය තමයි මයික්‍රොමීටර ස්ක්‍රූප්වාමානය. මයික්‍රොමීටර ස්ක්‍රූප්වාමානයේ ඉද්ද සහ කිනිහිරේ අතරට අපට මේ වගේ දිගක් ඇතුල් කරන්න බැහැ. එතකොට ඉද්ද සහ කිනිහිරේ අතරට මේ වගේ දිගක් ඇතුල් කරන්න බැරි නිසා අපට මයික්‍රොමීටර ස්ක්‍රූප්වාමානය මේ අවස්ථාවට භාවිතා කරන්න අමාරුයි. හරිනේ? මීටර කෝදුව ගන්න පුළුවන්, චල අන්වීක්ෂය ගන්න පුළුවන්, ගෝලමානය ගන්න පුළුවන්, ලීවර ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. නමුත් ස්ක්‍රූප්වාමානය භාවිතා කරන්න අමාරුයි. හරි? ඒ නිසා උත්තරේ 3. උත්තරේ 3. පැහැදිලිද? අපි යන් 8 වෙනි ගානට
එක්තරා දිග මිනුමක ප්‍රතිශත දෝෂය 100ට වඩා අඩුවෙන් තබාගත යුතුව ඇත. මිනුම් උපකරණය නිසා ඇතිවන දෝෂය මිලිමීටර 1ක් නම් මැනිය යුතු දිග කීයද කියලා අහනවා. ඒකට බලමු. සාමාන්‍යයෙන් අපි ප්‍රතිශත දෝෂය කියන්නේ ප්‍රතිශත දෝෂය කුඩා මිනුම බෙදීම පාඨාංකය වැඩි කිරීම ප්‍රතිශත 100. ඔක තමයි ප්‍රතිශත දෝෂය. කුඩා මිනුම තමයි උපකරණ දෝෂය. මිනුම් උපකරණය නිසා ඇතිවන දෝෂය තමයි කුඩා මිනුම. හරිනේ? එහෙනම් අපි ආදේශ කරොත් ප්‍රතිශත දෝෂය කියන්නේ උපකරණ දෝෂය බෙදීම පාඨාංකය වැඩි කිරීම ප්‍රතිශත 100. මෙන්න මේ ප්‍රතිශත දෝෂය මේ අගය 100ට වඩා අඩුවෙන් පවත්ව ගන්න ඕන. එහෙනම් මේ අගය 100ට වඩා අඩුවෙන් පවත්ව ගන්න ඕන. ප්‍රතිශත දෝෂය 100ට වඩා අඩු වෙන්න ඕන. එහෙනම් මේක හරස් අතර ගුණ කරොත් උඩ එන්නේ 100යි මිලිමීටර් ප්‍රතිශත ලකුණ කැපිලා යනවා. පාඨාංකය හා පැත්තට යනවා. පාඨාංකය. හරිනේ? ප්‍රතිශත දෝෂය 100ට වඩා අඩු වෙන්න ඕන. ප්‍රතිශත ලකුණ කැපෙනවා 100යි මිලිමීටර්. පාඨාංකය මේ පැත්තට යනවා. පාඨාංකය මිලිමීටර් 100ට වඩා වැඩි වෙන්න ඕන. ප්‍රතිශත දෝෂය 100ට අඩුවෙන් පවත්ව ගන්න පාඨාංකය මිලිමීටර් 100ට වඩා වැඩි වෙන්න ඕන. ඒතකොට මිලිමීටර් 100ක් කියන්නේ සෙන්ටිමීටර් 10ට වඩා වැඩි වෙන්න ඕන. හරිනේ? සෙන්ටිමීටර් 10ට වඩා වැඩි වෙන්න ඕන. උත්තරේ 3. 9 වෙනි එක එක්තරා මිනුම් උපකරණයක ප්‍රධාන පරිමාණ කොටස් n ඍණ 1 සංඛ්‍යාවක් වර්ණීය පරිමාණ කොටස් n සංඛ්‍යාවකට බෙදා ඇතිනම් උපකරණේ කුඩා මිනුම කියලා අහනවා. එතකොට වර්ණීය කොටස් n සංඛ්‍යාවක් සමපාත වෙන්නේ ප්‍රධාන කොටස් n ඍණ 1 සංඛ්‍යාවක් සමග. වර්ණීය කොටස් n ගණනක් සමපාතයි ප්‍රධාන කොටස් n ඍණ 1ක් සමග. වර්ණීය කොටස් 1ක් ඔන්න ඔච්චරයි. වර්ණීය කොටස් 1ක්. කුඩා මිනුම කියන්නේ ප්‍රධාන කොටසකින් අඩු කරන්න ඕන වර්ණීය කොටස් 1ක්. ප්‍රධාන කොටසකින් අඩු කරන්න ඕන වර්ණීය කොටස් 1ක්. එතකොට ප්‍රධාන කොටසකින් අපි අඩු කරමු වර්ණීය කොටස් 1ක්. වර්ණීය කොටස් 1ක් අඩු කරමු. මේක සුළු කරොත් මෙතනට n n කැපෙනවා ඍණ 1 ධන 1 වෙනවා 1ට n. එහෙනම් කුඩා මිනුම ප්‍රධාන කොටසකින් 1ට n පංගුවක්. හරිනේ? ප්‍රධාන කොටසකින් 1ට n ප්‍රමාණයක් තමයි කුඩා මිනුම. ඊළඟට අපි 10 වෙනි එකට යන් මේ ටික පොඩ්ඩක් මකමුනේ. 10 වෙනි එකේ රූපේ පොඩි අවුලක් කියන්නේ අපහැදිලි බවක් තියෙනවා. රූප සරහනේ පොඩි අපහැදිලි බවක් තියෙනවා. දහවෙනි එකේ රූප සරහනෙත් පොඩි අපහැදිලි බවක් තියෙනවා. හොඳට බලන්න එක. ප්‍රධාන පරිමාණයේ සෙන්ටිමීටර් 1 පහුවෙලා මිලිමීටර් 4 රේඛාවත් පහුවෙලා තමයි වර්ණීය බිඳුව තියෙන්නේ. එහෙනම් ප්‍රධාන පරිමාණයෙන් අපි කියව ගත්තොත් ප්‍රධාන පරිමාණයෙන් 1.4 සෙන්ටිමීටර තමයි ප්‍රධාන පරිමාණයෙන් කියවා ගත හැකි දිග. 1.4 සෙන්ටිමීටර ප්‍රධාන පරිමාණය. එතකොට වර්ණීය පරිමාණයේ සමපාත රේඛාව පොඩ්ඩක් අපහැදිලි. සමපාත රේඛාව ඇත්තටම 10 වෙන්න ඕන. සමපාත රේඛාව වෙන්න ඕන 10. වර්ණීය 10 තමයි සමපාත වෙන්නේ ප්‍රධාන පරිමාණයේ 2.4 සමග 2.4 සමග 2.4 සමග සමපාත වෙන්නේ වර්ණීය 10 රේඛාව. එතකොට සමපාත කොටස් ගණන ගත්තොත් වර්ණීය කොටස් 10ක් සමපාතයි.
එහෙනම් ප්‍රධාන පරිමාණයෙන් කියවන පාඨාංකය 1.4යි. මේකට එකතු වෙන්න ඕන කුඩා කොටස. කුඩා කොටස අපිට ගන්න පුළුවන් කුඩා මිනුම ගුණ කිරීම සමපාත වර්ණීය අංකය. ඒතර සමපාත වර්ණීය අංකය 10යි. ප්‍රධාන පරිමාණයෙන් කියවන පාඨාංකය 1.4යි. කුඩා කොටස මෙතන අවශ්‍යයි. කුඩා කොටස ගන්න පුළුවන් කුඩා මිනුම සමපාත වර්ණීය අංකයෙන් ගුණ කරලා. සමපාත වර්ණීය අංකයෙන්. එතකොට මෙතන ගුණ කරාම 0.5යි 1.4ට 0.5ක් එකතු වුණාම 1.455 සෙන්ටිමීටර තමයි පාඨාංකය වෙන්නේ. රූපේ පොඩි අපැහැදිලි බවක් තියෙනවා. හරි? රයිට්. එතකොට පළවෙනි පාඩමට අදාළව මම ඉදිරිපත් කරපු ප්‍රශ්න 10 ඉවරයි. මිනුමට අදාළව දැන් අපි යාන්ත්‍ර විද්‍යාව ප්‍රශ්න ටිකට තමයි එන්නේ. හරි? යාන්ත්‍ර විද්‍යාව ප්‍රශ්න ටිකට තමයි එන්නේ. රයිට්. මම මේක මකන්නම්. අපි යන් 11 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 11. වස්තුවක චාලක ශක්තිය දෙගුණයක් කළ විට ගම්මිතාව වෙනස් වන සාධකය වනුයේ. චාලක ශක්තිය දෙගුණ කළොත් ගම්මිතාව වෙනස් වෙන සාධකය තමයි අහන්නේ. රයිට්. හොඳට බලන්න. චාලක ශක්තිය භාගයයි mv වර්ග. ගම්මිතාව mv. එතකොට මට චාලක ශක්තිය ලියන්න පුළුවන් මෙහෙම භාගයයි m වර්ග v වර්ග 1 m. වෙනසක් නැහැනේ. m කැපිලා ගියාම මේකමයි. m වර්ග v වර්ග මට ලියන්න පුළුවන් මෙහෙම. mv වර්ග. mv කියන්නේ ගම්මිතාව. එහෙනම් චාලක ශක්තිය සමානයි භාගයයි ගම්මිතාවේ වර්ගයේ බෙදීම m. හෙවත් අපිට ලියන්න පුළුවන් චාලක ශක්තිය p වර්ග බෙදීම 2m. එහෙනම් චාලක ශක්තිය කියන්නේ ගම්මිතාවේ වර්ගයේ බෙදීම දෙවරක් ස්කන්ධය. රයිට්. අපි මේක සමීකරණයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් අවශ්‍ය තැනකදී. චාලක ශක්තිය ඔන්නෝක මේකෙන් අපිට හරස් 4 ගුණ කරලා ගන්න පුළුවන්. p වර්ග සමානයි 2me p සමානයි වර්ගමූල 2me කියලා. p මෙන්න චාලක ශක්තිය සමීකරණේ ගම්මිතාව ඇසුරෙන් මෙන්න ගම්මිතාව සමීකරණේ චාලක ශක්තිය ඇසුරෙන් අපිට කියන්නේ චාලක ශක්තිය දෙගුණ කළ විට ගම්මිතාව වෙනස් වන සාධකය. එතකොට චාලක ශක්තිය හොඳට බලන්න ගම්මිතාව අනුලෝමව සමානුපාතික වෙන්නේ චාලක ශක්තියේ වර්ගමූලයට. හරි? ගම්මිතාව අනුලෝමව සමානුපාතික වෙන්නේ චාලක ශක්තියේ වර්ගමූලයට. පළවෙනි අවස්ථාවේ චාලක ශක්තිය මං E කියලා ගත්තොත් දෙවෙනි අවස්ථාවේ චාලක ශක්තිය දෙගුණයක් වෙනවා. දෙගුණයක් 2E වෙනවා. එහෙනම් මේ දෙක බෙදුවොත් දෙක බෙදමු එකෙන් දෙක බෙදීම එකෙන් බලන්න දෙක බෙදුවොත් එකෙන් p2 බෙදීම p1 සමානයි බෙදනකොට e කැපිලා යනවා වර්ගමූලය ඇතුළේ ඉතුරු වෙන්නේ 2. එහෙනම් දෙවෙනි අවස්ථාවේ ගම්මිතාව මූල 2 ගුණ කිරීම පළවෙනි අවස්ථාවේ ගම්මිතාව. චාලක ශක්තිය දෙගුණ වුණොත් ගම්මිතාව කී ගුණයකින් වැඩි වෙනවද? මූල 2 ගුණයකින් වැඩි වෙනවා. හරිනේ? චාලක ශක්තිය දෙගුණ වුණොත් ගම්මිතාව මූල 2 ගුණයකින් වැඩි වෙනවා. හරිනේ? එහෙනම් උත්තරේ 3. මූල 2 තමයි වැඩි වෙන සාධකය. මූල 2. අපි යන් 12 වෙනි එකට 500 මීටර ඉහළින් පියාසර කරන හස්යානයක චාලක ශක්තිය සහ විභව ශක්තිය සමාන වේ කියලා කියනවා. මේ සමීකරණෙම අවශ්‍ය දේවල් ලියා ගන්න. 500 මීටර දැන් පොළොව මට්ටම ඕකනම් 500 මීටර ඉහළින් පියාසර කරන ගුවන් යානයක ප්‍රවේගය v නම් පොළොව මට්ටමේ සිට උස මීටර 500යි චාලක ශක්තිය භාගයයි mv වර්ග සමානයිලු විභව ශක්තිය mgh
පොළොව මට්ටමට සාපේක්ෂව තමයි ගත්තේ. පොළොව ගත්තමම සම්මත මට්ටම විදියට. එතකොට පොළොව මට්ටමට සාපේක්ෂව විභව ශක්තිය mgh මේක තමයි h. චාලක ශක්තිය භාගයයි mv වර්ග. m කැපෙනවා. එතකොට v සමානයි අතරම 2gh වර්ගමූල. gh මේකේ වර්ගමූලය. එහෙනම් v සමානයි 100යි. ප්‍රවේගය කීයද? 100යි. හරිද? ඊළඟට 13 වස්තුවක් ගුරුත්වය යටතේ නිශ්චලතාවයේ සිට පහළට වැටේ. ගමන් කළ දුර x සමග චාලක ශක්තිය. රයිට් හොඳට අහගන්න. අපි ශක්ති සංස්ථිතිය කරා. ඒකෙදි ඇත්තටම මෙන්න මේ ගාන වගේම උදාහරණයක් තමයි මම ගත්තේ. ගුරුත්වය යටතේ නිශ්චලතාවයේ සිට පහළට වැටේ. මේක වැටෙනවා ගුරුත්වය යටතේ ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි. පහළට වැටෙනවා ගුරුත්වය යටතේ එයා x දුරක් පහළට වැටුණා. x දුරක්. දැන් මෙයාගේ ප්‍රවේගය මං ගත්තොත් v කියලා. මට චලිත සමීකරණයක් දාලා v වර්ග සමානයි u වර්ග ධන 2 as ප්‍රවේගයේ වර්ගය ආරම්භක ප්‍රවේග බිඳුවයි ගුරුත්වය යටතේ වැටුණු දුර x. මොන v වර්ග 2gx. v වර්ග හොයාගන්න පුළුවන්. දැන් මේ වෙලාවේ චාලක ශක්තිය ගත්තොත් මේ මොහොතේ චාලක ශක්තිය භාගයයි mv වර්ග. එතකොට භාගයයි mv වර්ග කියන්නේ 2gx. එහෙනම් චාලක ශක්තිය mgx. චාලක ශක්තිය mgx. ශක්ති සංස්ථිතිය අනුව විභව ශක්ති අඩුවීම තමයි චාලක ශක්ති වැඩිවීම. x දුරක් පහළට වැටෙනකොට විභව ශක්ති අඩුවීම mgx. චාලක ශක්ති වැඩිවීම mgx. එහෙනම් හොඳට පේනවනේ චාලක ශක්තිය සමානයි mgx ට. මෙතනට ගමු mgx ට. මේක ඇත්තටම y සමානයි gx ආකාරයි. මං m ගත්තේ නෑ. මේක ඇත්තටම y සමානයි mx. මූල ලක්ෂය හරහා යන සරල රේඛීය ප්‍රස්ථාරයක්. y අක්ෂයට ගමු චාලක ශක්තිය. x අක්ෂයට ගමු පහළට වැටෙන දුර. mg නියතයක් වස්තුවේ බර. එහෙනම් මේක y සමානයි gx ආකාරයි. මූල ලක්ෂය හරහා යන සරල රේඛීය ප්‍රස්ථාරයක හැඩය තමයි තියෙන්නේ. උත්තරේ 2. හරිනේ? උත්තරේ 2. පැහැදිලි? අපි දැන් මේක පොඩි ගණනයක් කරලා බලන්න ඕන ප්‍රස්ථාරික හැඩය මොකක්ද කියලා. චාලක ශක්තිය අරගෙන තියෙන්නේ y අක්ෂයට. පහළට වැටෙන දුර අරගෙන තියෙන්නේ x අක්ෂයට. ඒතර මෙයා y අක්ෂයට අරගෙන පහළට වැටෙන දුර x අක්ෂයට ගත්තාම mg ඉතුරු වෙනවා. mg කියන්නේ වස්තුවේ බර නියතයක්. ඒතර වස්තුවේ බර නියතයක්. ඒක තමයි ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. බර තමයි ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වෙන්නේ. පැහැදිලිද? එතකොට මේ හැදුවේ 13 වෙනි ගාන. හරි? අපි යන් 14ට මේක මකමු. 14ත් ලේසි ගානක්. හොඳට හිතලා හදනවා නම් කාලය t සමානයි බිඳුවේදී h උසක් සහිත කඳු ශිඛරයක සිට ගලක් පහළට අතහරින ලදී. එම මොහොතේම කඳු ශිඛරයේ පාමුල සිට තවත් ගලක් v ආරම්භක ප්‍රවේගයෙන් කෙලින්ම ඉහළට විසිකරන ලදී. මෙම ගල ප්‍රමාණවත් වේගයකින් විසිකරේ නම් ගල් දෙක එකිනෙකට හමු වෙන කාලය සමාන වන්නේ කියලා අහන්නේ. එතකොට ඔන්න ඔය වගේ කඳු ශිඛරයක් තියෙනවා. හරිද? මේ පොළොව. මෙතනින් නම් a කියලා ගලක් අපි තුමු අතාරිනෝ ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි. මෙහා ගුරුත්වයට පහළට වැටෙනවා. එයා අතාරින මොහොතේම b කියලා තවත් ගලක් ඉහළට ප්‍රක්ෂේප කරනවා ප්‍රවේගයේ v. එයා ගුරුත්වයට ඉහළට යනවා. ඒතර යම්කිසි තැනකදී මේ දෙන මුණ ගැහෙන්න ඉඩ තියෙනවා. a හා b. යම්කිසි තැනකදී මේ දෙන මුණ ගැහෙන්න ඉඩ තියෙනවා. ප්‍රමාණවත් තරම් වේගයකින් ඉහළට විසිකරොත් මේ දෙන මුණ ගැහෙනවා. අන්න එතකොට මේ මුණ ගැහෙනකොට ආරම්භයේ සිට aට ගත වුණු කාලයයි ආරම්භයේ සිට bට ගත වුණු කාලයයි සමානයි. පැහැදිලිද මං කියන්නේ? a පහළට වැටෙනවා b ඉහළට යනවා.
A ගේ ආරම්භක ප්‍රවේගය බිඳුවයි B ගේ ආරම්භක ප්‍රවේගය v ප්‍රමාණවත් තරම් ප්‍රවේගයක් තිබුණොත් මේ දෙන්න අතරමඟදී මුණ ගැහෙන්න ඉඩ තියෙනවා. දෙන්නම චලිතය ආරම්භ කරේ කාලයේ බිඳුවෙන්. දෙන්නම චලිතය ආරම්භ කරේ කාලයේ බිඳුවෙන්නේ. ඒ නිසා මුණ ගැහෙනකොට දෙන්නටම ගත වුණු කාලය සමානයි. ඒ වගේම A පහළට ආපු ප්‍රමාණය සහ B ඉහළට ගියපු ප්‍රමාණය ගත්තොත් මේ දෙකේ එකතුව කඳු ශිඛරයේ උසට සමානයි. A පහළට ආපු දුරයි B ඉහළට ගියපු දුරයි ගත්තොත් එකතුව කඳු ශිඛරයේ උසට සමානයි. පැහැදිලිද? අපිට මේ ගාන චලිත සමීකරණ වලින් හදන්නත් පුළුවන්, චලිත ප්‍රස්ථාර වලින් හදන්නත් පුළුවන්. හොඳට අහගෙන ඉන්න. මම ක්‍රම දෙකම උගන්වන්නම්. හරිනේ? ක්‍රම දෙකම උගන්වන්නම්. ඒ නිසා හොඳ අවධානයෙන් ඉන්න. චලිත සමීකරණ වලට ගියොත් A පහළට S සමානයි ut ධන භාගයයි at වර්ග xa ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි භාගයයි gt වර්ග b ට ඉහළට S සමානයි ut ධන භාගයයි at වර්ග xb ආරම්භක ප්‍රවේගයේ v මුණ ගැහෙනකොට කාලයේ කැපිටල් T කියලා ගත්තේ ත්වරණය ඍණ g ඉහළට t වර්ග. මේක 1 මේක 2. හරිනේ? 1 සහ 2. 1 ධන 2 xa ධන xb සමානයි මේ දෙක එකතු කරනකොට භාගයයි gt වර්ග මෙතන ඍණ භාගයයි gt වර්ග කැපෙනවා. ඉහළට යනකොට ත්වරණය ඍණයිනේ. ඒතර මේ දෙක එකතුව කැපිලා යනවා. ඉතුරු වෙන්නේ vt විතරයි. මේ දෙකේ එකතුව xa සහ xb එකතුව කන්දේ උසට සමානයි. එහෙනම් කාලය h බෙදීම v. පැහැදිලිද? කාලය h බෙදීම v. A පහළට වැටෙනවා, B ඉහළට යනවා. නිවැරදිව චලිත සමීකරණ දාන්න. ඒ දෙන්නගේ විස්ථාපන එකතුව කන්දේ උසට සමානයි හමු වෙනකොට. කාලය එන්නේ h බෙදීම v. ප්‍රස්ථාර වලට ගියොත්, චලිත ප්‍රස්ථාර වලට ගියොත් A බිඳුවෙන් පටන් අරන් පහළට වැටෙන්නේ, B v ප්‍රවේගයෙන් පටන් ඉහළට යන්නේ. දෙන්නගේ චලිත දිශාව ප්‍රතිවිරුද්ධයි. B ගේ චලිතය ධන කියලා ගත්තොත් A ගේ චලිතය ඍණ වෙන්න ඕන. දෙන්නගේ දිශාව ප්‍රතිවිරුද්ධයි. මම අඳිනවා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්. B ප්‍රවේගයෙන් පටන් අරන් මන්දනෙන් ඉහළට යන්නේ. B v ප්‍රවේගයෙන් පටන් අරන් මන්දනෙන් ඉහළට යන්නේ. A බිඳුවෙන් පටන් අරන් ත්වරණයෙන් පහළට යන්නේ. චලිත දිශාව ප්‍රතිවිරුද්ධයි. මේ තමයි B. A බිඳුවෙන් පටන් අරන් ත්වරණයෙන් පහළට යන්නේ. පැහැදිලිද? දෙන්නගේ චලිත දිශා ප්‍රතිවිරුද්ධයි. B ගේ චලිතය ධන කියලා ගත්තොත් A ගේ චලිතය ඍණයි. B v ප්‍රවේගයෙන් පටන් අරන් මන්දනෙන් ඉහළට යනවා. ප්‍රවේගය අඩු වෙනවා. A බිඳුවෙන් පටන් අරන් ත්වරණයෙන් පහළට යනවා. දෙන්නම ගුරුත්වයට චලනය වෙන නිසා ප්‍රස්ථාර දෙකේම අනුක්‍රමණ සමානයි. බෑවුම සමාන වෙන්න ඕන. අපි හිතමු හමුවන කාලය මෙතන. කැපිටල් T. හමුවන කාලය මේ කැපිටල් T. හරිනේ? එහෙනම් B ඉහළට ගියපු ප්‍රමාණය xb. A පහළට එන ප්‍රමාණය xa. මේ වර්ගඵල දෙකේ එකතුව ඉහළට යන දුර සහ පහළට වැටෙන දුර වර්ගඵල එකතුව සමාන වෙන්න ඕන කන්දේ උසට. xa ධන xb සමාන වෙන්න ඕන කන්දේ උසට කැපිටල් H. හොඳට බලන්න මේ පාද සමාන්තරයි. මේවා සමාන්තරයි. ත්වරණ සමාන ගුරුත්වයට දෙ. මේ රේඛාත් සමාන්තරයි. මේක ඇත්තටම සමාන්තරාශ්‍රයක්. මේ හැඩය සමාන්තරාශ්‍රයක්. ආධාරකයේ උස මෙන්න මේක තමයි ආධාරකයේ උස v. මේක තමයි ලම්බ උස. මේ පැත්ත තමයි ලම්බ උස. හරි? මේ පැත්ත ලම්බක උස t.
එහෙනම් මේ දෙකේ එකතුව කියන්නේ වර්ගඵලය. වර්ගඵලය කියන්නේ vt. xa ධන xb කියන්නේ සමාන්තරාශ්‍ර වර්ගඵලය. සමාන්තරාශ්‍ර වර්ගඵලය කියන්නේ ආධාරකය වැඩි කිරීම ලම්බ උස. ආධාරකය v ලම්බ උස t ගුණිතය vt සමානයි h ට. එනම් කාලය h බෙදීම v. කාලය h බෙදීම v. මේ ක්‍රම දෙකටම ගාන විසඳන්න පුළුවන්. හරිනේ? ක්‍රම දෙකටම ගාන විසඳන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. ඒ හැදුවේ 14 උත්තරේ 1. උත්තරේ 1. අපි යම් 15 වෙනි ගානට. හරි? ක්‍රම දෙකම ලියාගත්තා නම් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. මම මේ ටික මකන්නම්. පහළව මගීන්ගෙන් පිරි P හා Q යන පුද්ගලික බස් රථ දෙකක වේග කාල වක්‍ර රූපේ පෙන්වා ඇත. OA BD මගින් P බසය OA CD මගින් Q බසය. අපි එක පොඩ්ඩක් ඇඳලා බලමු. මේ පැත්තට වේගය පැයට කිලෝමීටර. පැත්තට කාලය පැය. ඔහොම එකක් තියෙනවා. O B D ආය මෙතන A C D OA BD P මේක තමයි P බසය. OA CD Q හරිනේ? ප්‍රකාශන 3ක් දීලා තිනවා. ප්‍රකාශන 3ක් අපි තර්ක කරමු. මේ ගානේ පොඩි වැරද්දකුත් තියෙනවා. නමුත් මේක විභාගෙට දීපු ගානක් මේ විදිහටම තමයි දීලා තිබුණේ. ඉතින් කරන්න දෙයක් නැහැ. විභාගෙදිත් පොඩි දෝෂ වෙන්න පුළුවන්. හරි? මේ ගානේ දෝෂය තමයි දැන් මුලින්ම කියනවනේ වේග කාල වක්‍ර කියලා. ඒතර මේ ප්‍රස්ථාර දෙක වේග කාල නම් මන්දනය කියන වචනේ ගන්න එක යෝග්‍ය නැහැ. මොකද මන්දනය කියන්නේ ප්‍රවේගය අඩුවීමේ ශීඝ්‍රතාව. මන්දනය කියන්නේ ප්‍රවේගය අඩුවීමේ ශීඝ්‍රතාව. මෙතන තියෙන්නේ වේගය අඩුවීමේ ශීඝ්‍රතාවය. වේගය අඩුවීමේ ශීඝ්‍රතාවය. හොඳට බලන්න. දැන් අපි P කියන බස් එක ගත්තොත් P කියන බස් එකේ වේගය අඩුවීමේ ශීඝ්‍රතාව වැඩි ඇතර. P බස් එකේ වේගය අඩුවීමේ ශීඝ්‍රතාව වැඩි. මෙතන බෑවුම වැඩි. මේ කෝණය මම ඇල්ෆා කියලා ගත්තොත් හොඳට බලන්න ඇල්ෆා කෝණය විශාලයි. බෑවුම වැඩි. මම මේ කෝණය බීටා කියලා ගත්තොත් බීටා කෝණය ආනති ඒ කියන්නේ බීටා අඩුයි. බීටා අඩුයි කියන්නේ බෑවුම අඩුයි. වැඩි බෑවුමක් තියෙන්නේ වැඩි ටෑන් අගයක් තියෙන්නේ P බස් එකට. ඒ නිසා P බස් එකේ වේගය අඩුවීමේ ශීඝ්‍රතාව වැඩි. P හි වේගය අඩුවීමේ ශීඝ්‍රතාව. P හි වේගය අඩුවීමේ ශීඝ්‍රතාව වැඩි. Q හි වේගය අඩුවීමේ ශීඝ්‍රතාවට වඩා. ඒක හරි. වැඩි බෑවුමක් වැඩි අනුක්‍රමණයක් තියෙන්නේ P වල. ඒතර P බස් එකේ වේගය අඩුවීමේ ශීඝ්‍රතාව වැඩි. මේ වේගය අඩුවීමේ ශීඝ්‍රතාව කියන වචනේ වෙනුවට මන්දනය කියන වචනේ භාවිතා කිරීම එච්චරම හොඳ නැහැ. මොකද අපි මන්දනය කියලා ගන්නේ ප්‍රවේගය අඩුවීමේ ශීඝ්‍රතාව. හරිනේ? වචනවල පොඩි වැරද්දක් තියෙන්නේ. නමුත් P වල වේගය අඩුවීමේ ශීඝ්‍රතාව වැඩි. ඒ නිසා ඒ වගන්තිය නිවැරදි කියලා තමයි අරගෙන තියෙන්නේ. ඒ වගන්තිය නිවැරදි. වචනේ පොඩි වැරද්දක් තියෙනවා. හරි? අපි යම් B වලට බස් රථ දෙකම මෙම ගමනේදී එක සමාන දුර ප්‍රමාණයක් ගමන් කර ඇත. රයිට්. වේග කාල ප්‍රස්ථාරයක දුර ලැබෙන්නේ වර්ගඵලයෙන්. අපි ඒක හොඳටම දන්නවා. වේග කාල ප්‍රස්ථාරයක් නම් ප්‍රස්ථාරයේ කාලක්ෂය මගින් සීමා වන වර්ගඵලය.
මෙන්න මේ වර්ගඵලය තමයි දුර බවට පත් වෙන්නේ. එතනදී හොඳට බලන්න මේ බස් රථ දෙකට අදාළ වර්ගඵල දෙක වෙනස්. ඉතින් වර්ගඵල වෙනස් නම් දුර වෙනස්. හරිනේ? වර්ගඵල වෙනස් නම් දුර වෙනස්. හොඳට බලන්න p වල වර්ගඵලය වැඩි. p හි වර්ගඵලය විශාලයි. q හි වර්ගඵලය කුඩයි. ඒ නිසා b වගන්තිය වැරදි. හරිනේ? b වැරදි. c ගමනේදී p බසයේ සිටගෙන යන මගීන්ට වඩා q බසයේ සිටගෙන යන මගීන්ට අපහසුතාවයක් දැනෙනවලු. p බසයේ සිටගෙන යන මගීන්ට වඩා අපහසුතාවයක් q බසයේ යන මගීන්ට දැනේ. ඒ කියන්නේ q p හි අපහසුතාව p හි අපහසුතාව සහ q හි අපහසුතාව ගත්තොත් අපහසුතාව ප්‍රකාශනය කියන නෝක p හි යන මගීන්ට වඩා අපහසුතාවයක් q බසයේ දැනෙනවා. p ට වඩා වැඩි අපහසුතාවයක් q වල තියෙනවලු. ඕක තමයි c වගන්තිය. අපි බලමු මේක හරිද වැරදිද කියලා. රයිට් හොඳට අහගෙන ඉන්න. මේ බස් එකක යනකොට ඔයාට හිටගෙන යනවා නම් අපහසුතාව තීරණය කරන්නේ මොකක්ද? බස් එකක හිටගෙන යනකොට ඔයාට දැනෙන අපහසුතාව තීරණය කරන්නේ මොකක්ද? දැන් ගොඩක් වෙලාවට ඉතින් ළමයි කියනවා බස් එක හිර වෙලා නම් තදයි නම් අමාරුයි සර් කොන්දොස්තර එහෙන් කෑ ගහනවා ඉස්සරහට යන්න කියනවා පස්සට එන්න කියනවා නේ අපි ඒ කතාව අමතක කරමු සමහරලාට කුණුහරුපත් කියවෙනවා හරි අපි ඒක සම්පූර්ණයෙන් අයින් කරමු එතකොට මේ බස් එකක හිටගෙන යනකොට ඔයාට දැනෙන භෞතික අපහසුතාව භෞතික වශයෙන් යාන්ත්‍රික වශයෙන් ඔයාට දැනෙන අපහසුතාව තීරණය කරන්නේ ඔයාගේ ශරීරය මත බල ක්‍රියාත්මක වීමත් එක්ක හරි ඔයා බස් එකේ හිටගෙන යනකොට ඔයාගේ ශරීරය මත සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියාත්මක වෙනවා නම් ඔයාට අපහසුතාව වැඩි. සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියාත්මක වෙනවා නම් ඔයාට දැනෙන අපහසුතාව වැඩි. ඉතින් අපි දන්නවා නිව්ටන්ගේ දෙවෙනි නියමය අනුව F = ma සම්ප්‍රයුක්ත බලයක් තියෙන්නේ ත්වරණයක් තියෙනවා නම්. සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියාත්මක වෙන්නේ ත්වරණයක් තියෙනවා නම්. ඉතින් ත්වරණයක් තියෙන සෑම අවස්ථාවකම සම්ප්‍රයුක්ත බලයක් ලැබෙනවා පොඩි අපහසු ගතියක් දැනෙනවා. දැන් ඔයා අහලා නැද්ද සාමාන්‍යයෙන් අපි කියනවා බස් එකේ යනකොට වඩා කෝච්චිය යන එක ලේසි ඇඟට අමාරු නෑ කෝච්චියේ ගමනක් ගිහිල්ලා ආවම අපිට පහසුයි. සාමාන්‍යයෙන් දුම්රියේ ගමන ඇත්තටම පහසුයි. දුම්රියේ ගමන පහසු වෙන්න හේතුව තමයි දුම්රිය ගොඩක් වෙලාවට ත්වරණය වීමට වඩා වැඩි කාලයක් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා. ත්වරණය වෙනවට වඩා වැඩි කාලයක් ඒකාකාර ප්‍රවේගයෙන්. ඒතර ප්‍රවේගය ඒකාකාර වුණාම ත්වරණය බිඳුවයි. ත්වරණය බිඳු වුණාම සම්ප්‍රයුක්ත බලය බිඳුවයි. ශරීරයේ මත බල ක්‍රියාත්මක වීම අවම වෙන තරමට අපහසුතාව අඩු වෙලා පහසු බව වැඩි වෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපි භෞතික වශයෙන් අපහසුව තර්ක කරන්නේ. නැතුව මේ කොන්දොස්තරගේ ප්‍රශ්න නෙමෙයි. හරිද? බස් එකේ හිර වෙලා කියන ප්‍රශ්නේ නෙමෙයි. මේ භෞතික අපහසුව ගැන කතා කරන්නේ. හරි? රයිට් හොඳට හිතන්න අපි බස් දෙක සංසන්දනය කරොත් P බස් එකයි Q බස් එකයි දෙකේම ත්වරණ සමානයි. P සහ Q බස් රථ දෙකේම ත්වරණ සමානයි. ප්‍රවේගය වැඩිවීමේ ශීඝ්‍රතාව දෙන්නගෙම සමානයි. එහෙනම් දෙන්නගෙම ලැබෙන බලය සමානයි. ත්වරණ සමානයි නම් බලය සමානයි. ඒ වුණාට P බස් එකේ බලය වැඩි කාලයක් දැනෙනවා. P බස් එකේ බලය වැඩි කාලයක් දැනෙනවා. එතන වැඩි කාලයක් බලය ක්‍රියාත්මක වෙනවා නම් අපහසුව වැඩි. හරිද? දෙන්නගෙම ත්වරණ සමානයි. එහෙනම් දෙන්නගෙම බලය සමානයි. හැබැයි බලය සමාන වුණාට P බස් එකේ බලය ක්‍රියාත්මක වෙන කාලය වැඩි. Q බස් එකේ බලය ක්‍රියාත්මක වෙන කාලය අඩුයි. වැඩි කාලයක් බලය ක්‍රියාත්මක වෙනවා නම් අපහසුව වැඩි. කාගේද වැඩි? P ගේ වැඩි. P ගේ තමයි වැඩි. ඊළඟට බලන්න P ගේ මන්දනය වැඩි. P ගේ මන්දනය වැඩි. ඉතින් P ගේ මන්දනය වැඩි කියන්නේ P ගේ බලය වැඩි. බලය වැඩි කියන්නේ නැවත වතාවක් අපහසුව වැඩි. අපහසුව වැඩි.
ඒ වගේම Q ගේ අපි පොඩි දෙයක් පේනවා. මේ Q ගේ ඒකාකාර ප්‍රවේගයෙන් යන කෑල්ලක් තියෙනවා. Q බස් එකේ ඒකාකාර ප්‍රවේගයෙන් යන කෑල්ලක් තියෙනවා. ඒතර ඒකාකාර ප්‍රවේගයෙන් යන කොටසක් කියන්නේ ත්වරණයේ ශුන්‍ය අවස්ථාවක්. ත්වරණයේ ශුන්‍යය කියන්නේ සංප්‍රයුක්ත බලයේ ශුන්‍ය අවස්ථාවක්. එහෙනම් P වල බලයක් නැති කොටස Q වල වැරදුනා. Q වල බලයක් නැති කොටසකුත් තියෙනවා. දුම්රිය වගේ. Q වල බලයක් නැති කොටසකුත් තියෙනවා. ඉතින් බලය නැති කොටසේදී පහසුව වැඩි. කාගේද පහසුව වැඩි? Q වල පහසුව වැඩි. හොඳට බලන්න ත්වරණය වැඩි කාලයක් ක්‍රියාත්මක වෙන්නේ P ගේ වැඩි මන්දනයක් තියෙන්නේ P ගේ ඒ නිසා අපහසුව වැඩි P ගේ ඒකාකාර ප්‍රවේගයෙන් යන කොටසක් හරි තියෙන්නේ Q ගේ පහසුව වැඩි Q ගේ වැඩි පහසුව Q ගේ වැඩි අපහසුව P ගේ ඒ නිසා C වගන්තිය වැරදි. ත්වරණය වෙන කාලය වැඩි මන්දනය වැඩි ඒ නිසා බල ක්‍රියාත්මක වන කාලය වැඩි ක්‍රියාත්මක වන බලය වැඩි අපහසුව වැඩි P ගේ වැඩි අපහසුවක් තියෙන්නේ P ගේ ඒ නිසා C වගන්තිය වැරදි. හරිද? C වගන්තිය වැරදි. ඔන්න 15 වෙනි ප්‍රශ්නේ තමයි මේ සාකච්ඡා කරේ. උත්තරේ 1. උත්තරේ 1 ඒ පමණක් සත්‍ය වෙයි. හරිනේ? ඒ පමණක් සත්‍ය වෙයි. right. ඔන්න අපි අද තුන්වෙනි MCQ පේපර් එකේ ප්‍රශ්න 15ම සාකච්ඡා කරලා ඉවර කරා. right. පොඩි දේවල් ටිකක් කියන්න තියෙනවා. දැන් ඉස්සරහට පොඩ්ඩක් වෙබ්සයිට් එකේ මත් අලුත් වේවි. ඒ අංක 1 ඊළඟ අංක 2 සමහර විට මේ පේපර් ක්ලාස් එක මම ඊළඟ සතියේ වගේ නම් අලුත් channel එකකට ගන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ සල්ලි ගන්නවා කියන එක නෙමෙයි. අලුත් YouTube channel එකකට ගන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම වුණොත් පොඩ්ඩක් ඒකටත් ලේස්ති වෙන්න මම ඒක ගැන දැනුවත් කිරීමක් කරන්නම්. මොකද මට ඇත්තටම අවශ්‍යතාවයක් තියෙනවා මම YouTube channel එක පටන් ගත්තේ සයන්ස් වලට අදාළ දේවල් ගැන පොඩ්ඩක් සාකච්ඡා කරන්න. දැන් මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක channel එක මම ටියුෂන් වලට අරගෙන දැන් මේක ටියුෂන් channel එකක් වෙලා තියෙන්නේ. මට ආයෙත් අවශ්‍යයි channel එක පොඩ්ඩක් නිදහස් කරගන්න. අපි ටියුෂන් වැඩවලට වෙනම එකක් හදාගමු. හරි? අපි ඉගෙන ගන්න දේවල් පේපර් සාකච්ඡා කරන ඒවට මම හිතුවේ වෙනම channel එකක් පටන් ගන්න. මගේ මේ දැන් තියෙන එක ඉස්සර වගේම සයන්ස් වලට අදාළ දේවල් සාකච්ඡා කරන්න. ඔයගොල්ලෝ නම් බලන්න අපි මුල්ම කාලේ සයන්ස් වලට අදාළ වීඩියෝස් තමයි දැම්මේ. කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක අපිට ඒව දාන්න වෙලාවක් නැති වුණා. නිකම්ම මේක ටියුෂන් channel එකක් වුණා. ඉතින් අපි ඉස්සරහට ආයෙ හිතනවා සයන්ස් වලට අදාළ දේවල් අපේ channel එකේ සාකච්ඡා කරලා ටියුෂන් වැඩ කටයුතු, පන්තිවල දේවල්, පේපර් සාකච්ඡා කරන ඒවා එහෙම අලුත් එකකට ගන්න මම ලබන සතියේ වගේ වෙනකොට ඒ ගැන දැනුවත් කිරීමක් කරන්නම්. දැනට පේපර් 3ක් ඉවරයි. මං හිතනවා ඕගොල්ලෝ පේපර් එක කරලා වීඩියෝ එක බලලා විවරණේ ලියලා ලස්සනට වැටික් කරනවා ඇති කියලා 22 ළමයි තව ටිකක් උනන්දුවෙන් වැඩ කරන්න. සමහර ළමයි ඉන්නවා තාම වීඩියෝස් එහෙම බලලා ඉවර කරලා නැහැ. ඒ කියන්නේ දැනට පාඩම් වලට දාපු ඒවා මේ වෙනකොට අපි යාන්ත්‍ර විද්‍යාවේ අන්තිම හරිය ඉන්නේ පොඩ්ඩක් උනන්දුවෙන් වැඩ කරන්න ඔయిత වඩා හරි කාලය නාස්ති කරන්න එපා. විශේෂයෙන් මේක හරිම වැදගත්. කාලය නාස්ති කරන්න එපා. මේ දවස් ටිකේ හොඳට වැඩ කරොත් හොඳට ඉස්සරහට යන්න පුළුවන්. මොකද මේ දවස් ටිකේ ගොඩක් ළමයි පිස්සු කෙල්ලව වැඩ කරන්නේ නැතුව ඉතින් මේ දවස් ටිකේ පිළිවෙලට වැඩ කරගත්තොත් හොඳට වැටික් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. හරි? එහෙනම් ඔන්න තුන්වෙනි එකත් ඉවරයි. අපි ඊළඟ සතියේ හතරවෙනි පේපර් එකෙන් ආයෙත් හම්බෙමු.